ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපాయని 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසැල් විවෘතයි. පාසල් සිසුන් ප්‍රවාහන රථවල රියදුරන්ට සහ සහායකයින්ටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ. අනතුරට ලක් වූ යුරෝසන් නෞකාව ඉවත් කර ගැනීමට මෙහෙයුමක්. කොරල් පරයට හානි සිදුව ඇති බවටත් සැකයක්. අභාව ප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආර්යදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට. චීනයේ පතලක සිරවී සිටි 11 දෙනෙකුගේ දිවි බේරා ගැනේ. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් හෙට සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ මාර්තු මාසයේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව හෙට දිනේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන බවයි. ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුළ පාසල් 1576ක් අතරින් පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වනු ඇති. මේ අතර සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ. මේ අතර අද දිනේ කොළඹ පාසල් විස බීජ හරණයට ලක් කළා. එමෙන්ම කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලත් සමග තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ හෙට සිට ධාවනයේ යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. යම් කිසි බාධාවන් තියෙනවා මේ තත්ත්වය හැමුවේ සේවය පවත්වාගෙන යෑමේදී බරපතල ගැටලු රාශියකට මුහුණ දෙන්න දුම්රිය සේවකයන්ට සිදු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට දුම්රිය මාර්ග පද්ධතිය උනත් නිසි නඩත්තුවක් වෙලා නැහැ සෑහෙන කාලයක් තුල. ඒ නිසා දුම්රියන් වල යම් යම් ප්‍රමාද වීම වෙන්න පුළුවන්. ඒ වගේම දුම්රිය සේවය හෙට දිනේ ආරම්භ වෙනකොට ඒ සඳහා මගින් නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් දුම්රිය ගමන් කරන්න කියලා පිළිලීමක් කරනවා. මොකද විශේෂයෙන් මගින්ම මෙහෙවන්න කවුරුත් නිලධාරීන් අපිට දුම්රිය යොදවන්න නැහැ. විශේෂයෙන් මූණ ආවරණ අනිවාර්යෙන් පැළඳලා තම දෑත් පිරිසිදු කරගන්න තමන් පුද්ගලිකවම අත්සේ දුම්රියයක් පාවිච්චි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි පහුගිය දිනවල දැක්කා මගින් තෙරපිලා පොරකාලා විශේෂ කාර්යාල මගින් දුම්රිය එනවා. මේ තත්ත්වය තවදුරටත් ඒ ආයුරින් පවත්වාගෙන යන්න එපා. ඔබට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කරන්න ඉඩ කඩ නැත්නම් කිසිසේත්ම දුම්රිය ගමන් නොකර ඉන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමටද අවසර හිමිව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා. පාසල් විවෘත වීමෙන් පසුව සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. යනුව හෙට සිට පාසල් ප්‍රවාහන රථවල රියදුරන් හා සහායකයන්ටද අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. හෙට ජනවාරි 25 වෙනිදා ලංකාවේ නැවත යම් යම් සීමාවන්ට යටත්ව පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පාසල් ආරම්භ නොකරන ලද ප්‍රදේශවල ඒ වගේම අනිකුත් ප්‍රදේශවල නිරන්තරයෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ ඒ වගේම අනිකුත් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විධිමත් ආකාරයට නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්නේදයි පරීක්ෂා කිරීම හෙට දිනේ සිට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර රථ වාහන අංශවල පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී
බස් රථයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය, ඒ වගේම බස් රථවල නිරෝධායන රීතීන් වලට අනුගත වීම මේ සියලු කාරණා පිළිබඳව 2020 ඔක්තෝබර් මාස 15 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. නමුත් ඊට අමතරව බස් රථයක හිමිකරු නැත්නම් ඒ බස් රථය අයිතිකාර සමාගමට, ඒ වගේම රියදුරුට, කොන්දොස්තරවරයාට නැත්නම් සහායකවරයාට වගකීමක් තියෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන සේවා, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවා, වෑන් රථ මේ සියලු දෙනාට වගකීමක් තිබෙනවා නිරෝධායන රීතීන් වලට අනුගතව එම ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා. ඒ නිසා නිරන්තරයෙන් අපි ඒ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒවා පරීක්ෂා කරමින් අවශ්‍ය උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එවැනි නිරෝධායන රීතීන් වලට පටහැනිව පාසල් ළමුන් දිගින් දිගටම ප්‍රවාහනය කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග උවත් ගැනීමට පසුබට වන්නේ නැහැ. නිරන්තරයෙන්ම බස් රථය තුල, වෑන් රථය තුල ඔවුන්ට මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දෙන්න. ඒ වගේම දෙමව්පියන්ගේත් යුතුයකමක් වෙනවා මේ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම, මුහුණු ආවරණ එකිනෙකා හුවමාරු කර ගැනීම, අනිකාගේ මුහුණු ආවරණයක් තව එක්කෙනෙක් පැළඳීම, මෙවැනි ක්‍රියා කිසිසේත් නොකළ යුතුයි. මේ ගැන වැඩි අවධානයකින් හැම පාර්ශවයක්ම කටයුතු කිරීමට අවශ්‍යයි. පොලිසිය නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම හෙට දිනේ සිට තවදුරටත් අහඹු ලෙස පාසල් බස් රථවල රියදුරන් සහායකින් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඒ අයගේ සහාය අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතින් 349 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 57936ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දිනේද කොවිඩ් ආසාදිතින් 724 දෙනෙකු හඳුනාගෙන තිබුණා. පසුගිය දිනේ මෙන්ම ඊයේ දිනේත් මෙරට දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 724 අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 197ක්. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක්ද ඊයේ දිනේ වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ වන විට බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37317ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2137ක්. මේ අතර වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන්ද මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. මේ අතර තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ රණාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු ආසාදනය ඔවුන්ගේ මරණයට හේතු ලෙස දැක්වෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර පියල් නිශාන්ත, රවුෆ් හකීම් සහ පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරුන් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර යටියන්තොට නගරය ආශ්‍රිතව සිදු කළ අහඹු කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් එම නගරයේ පුද්ගලයන් 4 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 2 දෙනෙක් යටියන්තොට නගරයේ එළවලු වෙළඳසැල් දෙකක සේවකයින් වූ අතර එම වෙළඳසැල් తాවකාලිකව වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ. මේ අතර කන්තලේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට සහ ඔහුගේ පන්තියට සහභාගී වූ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රදේශයේ දරුවන් 200කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාලය ආරම්භ වන ස්ථානයේ ඇති ලොතරැයි කුටියේ ලොතරැයි අලවිකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් පසුගිය 18 වෙනිදායින් පසු ලොතරැයි මිලදීගත් පුද්ගලයන් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7972ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 49684ක් ලෙසයි. COVID-19 වෛරසයට එරෙහිව සිදු කිරීමට නියමිත එන්නත් කරන වැඩපිළිවෙලට සමගාමීව ප්‍රතිශක්තිකරණයේ පානය ලබා දීම සඳහා යෝජනා කර තිබෙන ජාතික වැඩපිළිවෙලද ක්‍රියාත්මක කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ විශේෂයෙන්ම අපි මේකට කලින් යෝජනා කරලා තියෙනවා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමිනුත්
විශේෂයෙන්ම පාසල් සහ පෙර පාසල් වලට ප්‍රතිශක්තිකරණ ඖෂධ සකස් කොට පානය කරන්න ලබා දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒකට විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මහා භාණ්ඩාගාරයෙන් සහ වගේතු පරිපාලනයෙන් අපගේ රේකී අමාත්‍යාංශයට ප්‍රතිපාදන වැඩි කරන්න. මේකට වැක්සින් එක ගෙන්නන තරම් ලොකු වියදමක් යන්නේ නැහැ. සියලුම පාසල් සහ පෙර පාසල් වලට ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දිය හැකියි. ඒක ලබා දීම තුළින් අත්වන විශේෂ වාසි විදිහට සියලුම රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන්. අපේ දේශීය ක්‍රමයට නැඹුරු කරන්න පුළුවන්. ඒක තුළින් සංකූලතා අතුරු අවබාධ 100%ක්ම නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වගේ දේවල් හුරු කිරීම තුළින් අපට අනවශ්‍ය විදේශ විනිමයක් යන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ දේශීය දේවල් වලින් ලංකාවේ අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් ප්‍රතිශක්තිකරණ පානයක් දැනට මේ වෙනකොට නිර්දේශ කරලා තියෙනවා අපේ සුවදරණී පානය. ඒ වගේ දෙයක් රේකී අමාත්‍යාංශයට නිෂ්පාදනය කරන්න ප්‍රතිපාදන වැඩි කරලා පාසල් පෙර පාසල් වල ලබා දීම තුළින් මීට වැඩිය ලොකු සඵලතාවයක් ලබා ගන්න පුළුවන් කියන එක අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් දෙයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වශයෙන් COVID-19 වෛරසයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම සංගමේ ලේකම් SB මැදිවත්ත මහතා සඳහන් කළේ එම තත්ත්වයේ කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරි සති කිහිපයේදී රෝහල් පද්ධතිය තුළ භයානක තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බවයි. මේ මොහොත වන විට රටේ රෝහල් පද්ධතිය තුළ ඉතාමත් භයානක තත්ත්වයක් ගොඩනැගමින් පවතිනවා. මොකද මේ ජනවාරි මාසය තුළ විශාල වශයෙන් හෙද කාර්ය මණ්ඩලයේ පිරිස් සහ අනිකුත් කාර්ය මණ්ඩලවල සමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වෙමින් පවතිනවා. රටේ වෛද්‍යවරු ඉන්නවා 18000කට ආසන්න ප්‍රමාණයක්, හෙද නිලධාරීන් 38000ක ප්‍රමාණයක් රට පුරා සේවය කරනවා. සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදිහට 1,50,000ක් පමණ මේ වන විට රටේ විවිධ රෝහල් වල සේවය කරනවා. ඉතින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්න ප්‍රමාණය සීමිත නිසා ඔවුන් මේ රෝගයට ගොදුරු වුවහොත් ඇතිවන තත්ත්වය ඉතාමත් බරපතලයි. මේ වන විට මහනුවර මහ රෝහල, කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය රෝහල, කුලියාපිටිය රෝහල වැනි රෝහල් ගණනාවක කොරෝනා ආසාදනයට හෙද කාර්ය මණ්ඩලය ගොදුරු වීම නිසා ඔවුන් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් විශාල පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල මේ වෙන විට තබන්න සිද්ධ වෙලා තියෙනවා. මේක තුල සමහර වාට්ටු සම්පූර්ණයෙන්ම වාට්ටු වල කටයුතු ඇනහිටලා තියෙනවා. ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටු අංක 5, ශල්‍යාගාර CND මහනුවර මහ රෝහලේ, ඒතර කුරුණෑගල මහ රෝහලේ වාට්ටු වහන තත්යකට පත් වෙලා තියෙනවා. ජාතික රෝහලේ ස්නායු ශත ඒකකයේ හෙඩ් ඉන්ජරි රෝගීන්ට ප්‍රතිකාර කරන 79 වාට්ටුව පෙරේදා දින සිට රෝගීන් බාර ගැනීම නවත්තලා තිබෙනවා. කුලියාපිටිය රෝහලේ වාට්ටු අංක 1 සහ වාට්ටු අංක 12 කියන වාට්ටු වල රෝගීන් බාර ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. හෙද කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් ආසාදනයට ලක් වෙලා තියෙනවා. වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ආසාදනයට ලක් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුල අසරණ රෝගීන්ට ප්‍රතිකාර ගන්න බැරි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආසන්නයේම තියෙන ජාතික අක්ෂර රෝහලේ ශල්‍යාගාරය හෙද නිලධාරීන් 42ක් සේවය කරපු ශල්‍යාගාරය වහලා දාන්න සිද්ධ වුණා. අද වන විට ශල්‍යාගාරයේ හෙද නිලධාරීන් 30 දෙනෙකු ආසාදිත බවට ලක් වෙලා ඉන්නවා. තව 30කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනහිල්ලා තියෙනවා. මහනුවර මහ රෝහලේ මේ වන විට හෙද නිලධාරීන් 13 දෙනෙකු රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. වෛද්‍යවරු 5 දෙනෙක් රෝගීන් බවට ලක් වෙලා තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ අතර ඉන්නවා. සමස්ත කාර්ය මණ්ඩලයේ 242ක් මේ වන විට නිරෝධායනයට ලක් කරලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ රෝහල් වල රෝගී ප්‍රතිකාර දිනෙන් දින අඩාල වෙන තත්ත්වයක් තමයි අපි දකිමින් තිබෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් නිසි අවධානය යොමු කරන්න ඕන. එහෙම යොමු කළා මේක වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට කැඳවීම සම්බන්ධයෙන් තිබුණ ඒ ක්‍රියාමාර්ගයේ සෞඛ්‍ය ලේකම්වරයා මීට කලින් අනුමත කරපු ලබා දුන්න නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා. මොකද එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම ඉදිරි සති දෙක තුල මෙරට රෝහල් පද්ධතිය තුල තමත් භයානක තත්ත්වයක් ඇති වෙන බව තමයි අපිට රෝහල් වලින් ලැබිලා තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන්. සියලු රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආසන්නතම දිනකදී එම චක්‍රලේඛය නිකුත් කෙරෙනු ඇති. බොහෝ රාජ්‍ය ආයතනවල නිවැරදිව සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථික කටයුතු පවත්වාගෙන යාම සඳහා ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම මේ වන විට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ එසේ කැඳවීම් සිදු කළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ මත පදනම්ව බවයි.
ඒ අනුව අමාත්‍යංශ දෙපාර්තමේන්තු අධිකාරී සංස්ථා කාර්යංශාදී සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කර වහාම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු නිවැරදි කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නිලැඳුමෙන් සේවකයින් කැඳවීම සිදුවන අතර සේවයට වාර්තා කරන්නේ මුළු සේවක ධාරිතාවෙන් 80%කට අසන්න පිරිසක්. මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර හැකිද යන්න පිළිබඳවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අවධානය යොමු ඇති බවයි වාර්තා වන්නේ. සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබියදී අනතුරට ලක් වූ නෞකාව සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම අධිකාරිය සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් නෞකාව එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුමක් දියත් කෙරෙනවා. ඩුබායි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන යමින් තිබියදී ඊයේ හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටි අනතුරට ලක් වූ නෞකාව නිරීක්ෂණයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව තිබෙනවා. ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කළ MV යුරෝසන් නැමති නෞකාවයි මෙසේ අනතුරට ලක් වුණේ. ගිනිකොන දිග මුහුදු දෙසින් ගොඩබිම සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ දහවල් කාලයේදී. නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ රාත්‍රියේදී එම මුහුදු ප්‍රදේශයේ වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාද නෞකාවේ නිරීක්ෂණය සඳහා එක් කර තිබෙනවා. එමෙන්ම නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින්ද ඒ අවට වන මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33000කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720ක ප්‍රමාණයක්ද ගබඩා කර තිබූ බවයි සඳහන් වන්නේ. නෞකාව ගල්පරේ සිරවීමෙන් ඊට හානියක් සිදු වී ඇද්ද යන්න සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇද්ද යන්න පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ. මීට අමතරව ඒ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතයි. මෙම නැව ඇත්තටම අපිට දැනට පේන්නේ මෙම මුහුදු ගමන් මාර්ගයෙන් ඩීරූට් කළ නැත්තම් වෙනස් මාර්ගය වෙනස් කිරීම නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා කියලා දැනට අපිට බැලූ බැලමට පෙනෙන්නේ. අපිට ස්ථීර වශයෙන්ම කියන්නට බෑ මෙහි පරිසර හානියක් සිද්ධ වෙලා නැහැ කියලා. මේ වෙනුවට අපිට එවැනි හානියක් පරිසර දූෂණයක් සමුද්‍ර දූෂණයක් වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ වෙනුවට නාවික හමුදාවේ කණ්ඩායමක් වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායමකුත් පිටත් වෙලා තිබෙනවා සිද්ධිය වූ ස්ථානයට. ඔවුන් එම ස්ථානයට ගිහිල්ලා බලලා නිරීක්ෂණය කරලා අදාළ පරිසර හානියක් වෙලා තියෙනවද යම්කිසි තෙල් විසුරුමක් සිද්ධ වෙලා තියෙනවද කියන එක සලකා බලයි. ඒ සමගම විශේෂයෙන්ම මෙම සිද්ධිය වූ ස්ථානය අපි කියනවා කුඩාරාවන පරය මේ කොරල් පරයක්. මෙහිදී කොරල් පරයට යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවද කියන එකත් විශේෂයෙන්ම සලකලා බලනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම අද උදෑසන නීතිපතිතුමත් පුද්ගලිකවම කතා කරලා මතක් කරුවා සලකා බලන්නට කියලා කොරල් පරයේ සම්බන්ධව හානියක් වෙලා තියෙනවද කියලා. ඒ සමගම අපි ඉන්සිඩන්ට් මැනේජ්මන්ට් ටීම් කියන නැත්නම් හදිසි තත්ත්ව සඳහා කටයුතු කරන කණ්ඩායම් අපි ස්ටෑන්ඩ් බයි නැත්නම් සූදානමින් තබලා තියෙනවා. හදිසි අවස්ථාවක් වුණොත් ක්‍රියාත්මක කරන්න. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා අපේ විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ මත නැවට නැවේ කපිතාන්වරයාට නැවේ සමාගමට රක්ෂණ සමාගමට ඔබට මතකයි නිව් ඩයමන්ඩ් නෞකාවේදීත් අපි ඒ වගේම දැනුම් දීම් කෙරුවා යම්කිසි වුන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන. අද අපේ කණ්ඩායමේ නිර්දේශ මත අපි ලිපි යවනවා ඔවුන්ට අදාළ නැව සම්බන්ධයෙන් පරිසර හානිය අවම වෙන ආකාරයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වුන් දැනුවත් කරනවා. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරු 10 සිට හෙට පස්වරු 3:30 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඇවිදින පුස්තකාලය ලෙස විරුදාවලියලත් එඩ්වින් ආරියදාස මහතාගේ නික්ම යාම මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.
පසුගිය කාලය පුරා සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඇතැම් වීඩියෝ පට අතර හදවත් සසල කෑවන වීඩියෝ පට කිහිපයක්ම අපට දක්නට ලැබුණා. ඒ සෑම මොහොතකම අපට සිහිපත් වූයේ ලොව ඇති උත්තරීතරම ආදරය වූ මව්සෙනෙහසේ වටිනාකමයි. ලෝකය බැඳීම් ගණනාවක එකතුවක්. සමහර විට ගැලපීම් නොගැලපීම් හමුවේ ලෝකයම තමන්ට ආදරයයි සිතන මොහොතක අපි ඒ බැඳීම් හමුවේ රැවටුණු පිරිසක්. ඒත් බැඳීම සෙනෙහස නොවෙනස් වුණු ලෝකයේ ඇති එකම බැඳීමේ අරුත පැහැදුවේ අම්මා පමණයි. ව්‍යාජ බැඳීම, ව්‍යාජාතරය, ව්‍යාජ සෙනෙහස මේ සියල්ල අතරේ හැර නොගිය, හැර යන්නට සිතකින්වත් නොපතන එකම ආදරය අම්මාගේ ආදරය. ඉපදුණු මොහොතේ ලොව ඇති දැඩිම වේදනාව විඳ දෑතටගත් ආදරය සීරීමක්වත් නොවෙන ලෙසින් හදපු හැටිනම් මහ පුදුමයක්. දරුවෙකුගේ කඳුළු ළඟ අම්මගේ නෙතින් වැටුණු කඳුළු ගණන ඇතැම් විට අපි නොදන්නවත් විය හැකි. තුන් වේලට දරුවන්ගේ කුස පුරවා අම්මා සිටියේ කුසකින්නේ. වැරැත්තකදී දඬුවමක් දුන්නාට ඒ හිත ඒ ගැන හිත දුක්කුණු වාර අපම නැති. අදටත් අපිට හොරෙන් හැඬූ වාර, අපිට හොරෙන් නොකා නොබී සිටි දවස්, අපිට හොරෙන් හතර අතේ ණය වුණු තැන්, අපිට හොරෙන් හංගාගත් ලෙඩ අම්මගාව තනිවම තනි රකින්න ඇති. එහෙව් සීරීමක්වත් එක් රිදීමක්වත් හිත් රිදීමක්වත් නොකරපු අම්මාට උරුම ඇත්තේ මෙවන් නිරණමක්ද? මතු මතුත් සසර පුරා පතන අම්මාට අතක් උස්සන්නට, අතපය හැඩි දැඩි කළ අම්මාට පහර දෙන්නට ලෝකය කොයිතරම් විපරීතද? ඔය අතපය දැඩි කරන්නට අම්මා උහුලපු නැති දුකක් නැතුව ඇති. ඔය මුහුණේ හිනාව දකින්නට අම්මා අඬපු වාර අනන්තවත් ඇති. එහෙව් මොහොතවල් සියල්ල සුන් කර මෙවන් සිදුවීම් දක්නට ලැබීමත් කනගාටුවක්. මේ තරම් මනස ව්‍යාකූලව මෙවැනි ක්‍රියා සඳහා යොමු වන්නට දරුවන්ගේ සිත පෙළඹෙන්නේ ඇයි? මේ විදිහට ගොඩාක් තරහ යන එක හේතු කීපයක් හින්දා ඇති වෙන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි පෞරුෂත්ව ඌනතා. උදාහරණයක් හැටියට සමහරක් අයට තියෙන පෞරුෂත්ව ඌනතාවයක් තමයි බෝඩර්ලයින් පෞරුෂත්ව ඌනතා රෝගය. මෙම තත්ත්වය තියෙනකොට තමන් ගැන බොහොම අඩු තක්සේරුවක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒක හින්දා ඒගොල්ලන්ට ආත්ම විශ්වාසය බොහොම අඩුයි. එතකොට අනිත් අය කියන පුංචි දෙයටත් ගොඩක් තරහ යනවා. එතකොට ඒගොල්ලෝ කලබල වෙන්න, ප්‍රචණ්ඩ වෙන්න අවස්ථාව වැඩි. දෙවෙනි හේතුව තමයි අපේ චරිත ලක්ෂණවල තියෙන දුර්වලතා. විශේෂයෙන්ම අපිට පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න ඕනේ චරිත ලක්ෂණයක් තමයි සහකම්පනය කියලා කියන්නේ. සහකම්පනය කියලා කියන්නේ අපේ හැඟීම් අපි තේරුම් අරගෙන අනිත් අයගේ හිතේ තියෙන හැඟීම් තේරුම් අරගෙන ඊට සුදුසු ලෙස ප්‍රතිචාර දක්වීම. දැන් පුංචි කාලේ ඉඳලා ගෙදරදී සහකම්පනයේ ළමයින්ට උගන්වලා නැත්තම්, ඒ කියන්නේ අනිත් අයට කරුණාව දක්වන්න, සතෙකුට කැම ටිකක් දෙන්න, අසන්න කෙනෙකුට සල්ලි ටිකක් දෙන්න උගන්වලා නැත්තම් මේ සහකම්පනයේ කියන චරිත ලක්ෂණය නැති වුනහමත් අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න බැරුව බොහොම ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි සමහරක් මානසික රෝග තත්ත්ව නිසාත් අධික ලෙස තරහ යාම ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ අපි කියනවා විෂාදය නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වය. ඒතර මේ විෂාදය කියන තත්ත්වය සාමාන්‍යයෙන් සෑම 5 දෙනෙක්ගෙන්ම එක් අයෙකුට ඇතිවන තත්ත්වයක්. විශේෂයෙන්ම තරුණ අයට මේ විෂාදයේ තත්ත්වය ඇති වුනහම අධික කෝපය, අධික ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී අපි කරන්න ඕනේ හිත සංසුන් කිරීමට පුංචි ව්‍යායාමයක් අපිට කරන්න පුළුවන්. හොඳම දෙයක් තමයි අපි භාවනා කිරීම. විශේෂයෙන්ම මේ ආනාපාන සති භාවනාව. ඒ කියන්නේ අපේ හුස්ම ගැනීම, ආශ්වාසය සහ ප්‍රශ්වාසය කෙරෙහි අපේ සිත පිහිටුවා ගැනීමෙන් තරහ යන එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ මනෝචිකිත්සක ක්‍රම සහ සමහරක් වෙලාවට ඖෂධීය ප්‍රතිකාර වලින් මේ තරහ යන එක අපිට අඩු කරගන්න පුළුවන්. අම්මාට බනින විට ඇය ඒ සියල්ල ඉවසාවි. දරුවෙකුට එක් කරදරයක් වෙන එක වචනයක්වත් පිට නොකර අම්මාට ගහන විට ඒ සියල්ල ඇය ඉවසාවි.
දරුවාට කිසිදු හීරීමක්වත් නොවෙන ලෙසට එයයි ඇතැම් විට අප තේරුම්ගත් ඇතැම් විට තේරුම් නොගත් අම්මාගේ ආදරය. දැන් අවධානය විදේශ පුවත් වෙත. චීනයේ රන් පතලක සිදු වූ පිපිරීමක් පිළිබඳව අප ඊයේ ඔබ වෙත තොරතුරු ගෙනාවා. කෙසේ වෙතත් මේ වන විට ඉන් කිහිප දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජනවාරි 10 වන දින ෂැන්ඩොන් පළාතේ වූෂාන් රන්නාකරයට පිවිසෙන උමගක් ආශ්‍රිතව සිදු වූ පිපිරීම හේතුවෙන් සති දෙකක පමණ කාලයක් සිට මීටර 600ක් භූගතව සිරවී සිටින පතල් කම්කරුවන් 11 දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව එම පිපිරීමෙන් සතියකට පමණ පසු සහන කණ්ඩායම් කම්කරුවන් 11 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සමග සංනිවේදනය කිරීමට සමත් වී ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ කම්කරුවෙකු මරණයට පත් වී ඇති බවයි. අනතුරුව කම්කරුවන් වෙත ආහාර සහ ඖෂධ ලබා දීමට සහන කණ්ඩායම් විසින් පතල තුළට කුහරයක්ද නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව සේවකයින් විසින් එම කණ්ඩායමෙන් එක් පතල් කම්කරුවෙකු පළමුව මතු පිටට රැගෙන විත් ඇති අතර වහාම එම කම්කරුවා ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඔහු බේරාගෙන පැයකට පමණ පසු තවත් පතල් කම්කරුවන් 10 දෙනෙකු පතලේ වෙනත් කොටසකින් පිටතට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර තවත් සේවකයින් 10 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ. Taman සිටින ස්ථානයට මීටර් 100ක් පමණ ගැඹුරින් සිටින තවත් අයෙකු සමග සම්බන්ධතා පවත්වා ගැනීමට මීට දින කිහිපයකට පෙර හැකියාව පැවතියද මේ වන විට එම සංනිවේදන සබඳතාද බිඳ වැටී ඇති බවයි සහන කණ්ඩායම් සමග මේ වන විට සම්බන්ධතා ගොඩනගාගෙන ඇති සේවකයින් ප්‍රකාශ කර ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 10 වනදා සිට පොළව අභ්‍යන්තරයේ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතින අතර එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. මෙම පතලේ පිවිසුම ආසන්නයේ සිදු වූ පිපිරීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර එමගින් පතලේ පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ඒ වන විට කම්කරුවන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සේවය කරමින් සිට ඇත්තේ මීටර 600ක් පමණ ගැඹුරු ප්‍රදේශයකයි. මේ අතර හොංකොං රාජ්‍යයේ කවුලූන් අර්ධද්වීපය දින දෙකකට වසා දැමීමට ඊයේ තීරණය කර තිබෙනවා. එහි වාසය කරන පුද්ගලයන් දසදහසක් කොවිඩ් වෛරසය වැළඳී ඇද්දැයි පරීක්ෂණවලට යොමු කිරීමේ අරමුණු සහිතවයි. හොංකොං රජයේ පාලකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වසා දැමීම පැය 48ක් පමණක් ක්‍රියාත්මක බවත් හෙට සිට සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරගෙන යාමට ජනතාවට හැකිවන බවයි. හොංකොං රාජ්‍යයෙන් කොවිඩ් ආසාදිතයින් දසදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 168ක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන් තුළ වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය අවම වශයෙන් මාස 6ක පමණ කාලයක් පවතින බව පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රොකෆෙලර් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එම ප්‍රතිදේහ පරිණාමය වීමේ හැකියාවකින් යුක්තයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ බ්‍රිතාන්‍ය හෝ දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආසාදනය වීම වැළැක්වීමටද ඊට හැකියාවක් පවතින බවයි එම අධ්‍යයනයේදී අනාවරණය වී ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජනවාරි මස 25 වනදා බෞද්ධයින්ගේ මුදුන්මල් කඩ ලෙස හැඳින්වෙන මහනුවර දළදා මාලිගාව වෙත LTTE ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 1998 ජනවාරි මස 25 වන දිනයි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා ලෙස කටයුතු කළ දක්ෂ නීතිඥවරයෙකු ලෙස මෙරට ප්‍රකට වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා භවප්‍රාප්ත වී ඇත්තේ 1951 ජනවාරි මස 25 වන දිනයි. මෙතෙක් හමු වූ ලොව කුඩාම පෘෂ්ඨවංශියා වූ පීඩෝ සිප්‍රස් ප්‍රොජෙනිටිකා නම් මිලිමීටර 7.9ක් පමණ වන මත්ස්‍ය විශේෂය හඳුනාගෙන ඇත්තේ 2006 ජනවාරි මස 25 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.